පච්චේන සෝතාපට්ටි පලං වරන්ති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්නතුනි, මේ පින්වත් හැමදෙනාම අද මේ නිවසට ඒක රාශී වෙලා මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ලෝතුරු ශාන්තිනායක අමාමෑණියන් වහන්සේ විසින් මේ දිව්‍ය මනුෂ්‍ය සහිතව මේ සියලු සත්වයන්ට අනුකම්පාවෙන් යුක්තව දේශනා කර වදාළා වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට. සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ පින්නතුනි, අපිට අපේ ජීවිත කාලයේ සිද්ධ කර ගන්නට පුළුවන් උතුම්ම පින්කමක්. ඊට හේතුව තමයි මේ ශාසනයේ ආරම්භයේ ඉඳලම මේ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම තුළින් තමයි ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ඉඳලා අනිකුත් සියලු ශ්‍රාවකයන් වහන්සේලා සියලු මාර්ගයන්ට අධිගමයන්ට ඵලයන්ටපත් උනේ. එහෙමනම් එවැනි උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමටයි සූදානම තමන්ගේ සිත එකඟ කරගෙන සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අදිටන් කරගනිමු. මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ඔබට ඉඩ සැලසෙන්නේ විශේෂයෙන් මේ නිවසේ ගෘහාධිපතිතුමා ඇතුළු ඒ දූදරු ඥාති හැමදෙනාම එක්කාසු වෙලා මේ විදිහේ සද්ධර්ම දේශනාවක් පවත්වා ගත යුතුයි කියලා තීරණය කරන්නට යෙදුනේ. මීට දින 7කට එහා පැත්තේදී අප අතරින් වියෝවන්ට යෙදුණු ඉනෝකා සංජීවනී මහත්මියගේ ප්‍රාණකාරීන් වෙත පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමේ උතුම් පවිත්‍ර චේතනාවෙන් තමයි මෙම පුණ්‍ය කර්මය සිද්ධ කරනු ලබන්නේ. එනිසා හැමදෙනාම එතුමියගේ ප්‍රාණකාරීන් වෙත පුණ්‍යානුමෝදනා කිරීමේ අදිෂ්ඨානයක් අරමුණක් ඇතිව මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. හොඳයි පින්නතුනි, ලෝතුරු තථාගතයන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධ සිද්ධීන් ආරම්භය උන්වහන්සේට යහපතයි කියලා හැඟුණු සද්ධර්ම කාරණාවක් තමයි දේශනා කළේ. එක් අවස්ථාවක අනේපිඩු සිටුතුමා එතුමාගේ නිවසේ තථාගතයන් වහන්සේ වැඩ සිටි අවස්ථාවක දේශනා කරන්නට යෙදුන ගාථා පාඨයක් තමයි ආරම්භණු කරන්නට යෙදුන අද සද්ධර්ම දේශනාවට. ඒ ගාථා පාඨය උන්වහන්සේ දේශනා කරන්නට හේතුව මේ අනේපිඩු සිටුතුමා කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනය අග්‍රම දායක මහත්මයෙක්. එතකොට මහා උපාසකතුමා ප්‍රධානම දායකත්වයේ දරුවේ එතුමා. හැබැයි ඊට වඩා රජවරු ඕනතරම් හිටියා. තව සිටුවරු හිටියා. හැබැයි ප්‍රධානම දායකත්වයේ දරපු දායක මහත්තයා වුණේ මෙන්න මේ අනේපිඩු සිටුතුමා. ඕනතරම් උපාසිකාවෝ හිටියා. හැබැයි විසාකාව මහා උපාසිකාව තමයි ප්‍රධානම උපාසිකාව බවට පත් වුණේ. එහෙමනම් මෙච්චර 54 කෝටියක් ධනෙ වියදම් කරලා ජේතවනාරාමය ඉදි කරලා සම්බුද්ධ ශාසනයට පූජා කළා. ඒ විදිහේ වටිනා පින්කම් සිද්ධ කරලා තමන්ගේ නිවසේ භික්ෂු මහා සංඝයා වෙනුවෙන් නිතර දන් පින්කම් සිද්ධ කළා. කොයිතරම් ශ්‍රද්ධාවන්තද කියනවනම් තමන්ගේ ධනය ඉතා අල්ප වෙනකම්ම දන්වට පවත්වාගෙන ගියා කියනවා. ධනය ඉවර වෙනකම්ම දන් දුන්න සිටුවරයෙක් තමයි මේ අනේපිඩු සිටුතුමා කියලා කියන්නේ.
ඒ සිටුතුමාට හිටියා දේනියන් දෙදෙනෙකුයි පුත්‍රයෙකුයි. සුමනා චූලසුභද්‍රා කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමි අධිගමයන්ට පැමිණි දියණිය දෙදෙනා. මේ දියණිය දෙදෙනා ධර්මයට ලැබී නිතර ධර්මයේ ශ්‍රවණය කරමින් ඒ වගේම ධර්මයේ හැසිරෙමින් නිතර පින් කුසල් කටයුතු වල යෙදුණා. හැබැයි මේ පුත්‍රයා කාල සිටු පුත්‍රයා මේ තාත්තා කරන වැඩකටවත් ඒ වගේම සහෝදරියෝ කරන පින්කමකටවත් උදව් උපකාරයක් නැහැ. එහෙම උතරන් ඉන්නවා. පවුලේ හැමෝම පින්කම් කරද්දී මේ පුතා විතරක් පැත්තකට වෙලා ඉන්නවා. එයා පින්කම් වලට එන්නේ නැහැ, සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් තාත්තා මෙච්චර පින්කම් කරලා දැන් Tamanට පිනේ අඩුවක් නැහැ. හැබැයි මේ Tamanගේ පුතා පින්කම් වලට සම්බන්ධ වෙන්නේ පිනක් එකතු කරගන්නේ නැහැ කියන දුක ඇති වුණා තාත්තට. සිටුතුමා ඊට පස්සේ මොකද කළේ? සිටුතුමා තීරණය කළා උපක්‍රමශීලීව මේ පුත්‍රයා දහමට නැඹුරු කරගන්න ඕන කියලා. කොහොමද දහමට නැඹුරු කරගත්තේ? සිටුතුමා පුතාට කතා කරලා කිව්වා පුතේ මේ එන පොයට සිල් ගන්න පුළුවන් නම් මම කහවණු 500ක් තෑගි දෙනවා. කහවණු 500ක් කිව්වම දැන් කුමාරයාට හරිම සතුටුයි. කරන්න තියෙන සුළු දෙයයිනේ. මොකද කරන්න තියෙන්නේ? සිල් රැද්ද පෙරව ගත්තා, උතුරු සළුවකුත් දාගත්තා, පන්සලට ගියා, සිල් ගත්තා, සිල් මිදෙව්වා, පහවදා උදේට එන්න තියෙනවා. දැන් ඔය සිල් ගන්න අය අතර එහෙමයි නැද්ද? එහෙමයි ඇති නේද? එතකොට මේ ඇඟ සිල් සමාදන් කරනවා, කය සිල් සමාදන් කරනවා, මේ සිත සිල් සමාදන් කරන දෙකක් තියෙනවා. දැන් හුඟක් අය අපේ මොනවද කරන්නේ? ඇඟ ඔය මේ සිල් රැද්ද විතරයි පොරවන්නේ ඔක. ශරීරයෙන් සිල් ගන්නවා. සිල් රැද්ද පොරව ගත්තාම, උතුරු සළුවක් දාගත්තාම අන්න උපාසකම හත් නැත්නම් උපාසකම්ම. හැබැයි සිතට සිල් ගන්නන එක අමාරුයි ටිකක්. හැමෝම නෙමෙයි නේද? එම ප්‍රතිපත්තිගරුකව බොහොම ශ්‍රද්ධාවෙන් සීලවන්තව සිල් සමාදන් වෙන අය ඉන්නවා. හැබැයි වැඩි පිටක්. මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ ප්‍රඥාවත් ඉන්න මෝඩයින්ද කියලා හොවලු. එතකොට වැඩිපුරම ඉන්නේ මෝඩ දුක්ඛාදී. ප්‍රඥාවන්තයෝ අඩුයි. දැන් ලෝකේ වැඩිපුරම බෞද්ධයෝද ඉන්නේ වෙනත් ආගමිකයෝද ඉන්නේ? බෞද්ධයෝ අඩුයි. ප්‍රතිශතයක් විදිහට ගත්තත් අඩුයි. ඉතින් ප්‍රඥාවන්තයෝ අඩුයි, නිවැරදි ධර්මය අත සම්‍යක් දෘෂ්ටියේ පිහිටන බෞද්ධයෝ අඩුයි ලෝකෙත්. මේක තමයි ලෝක ස්වභාවය. ඒ වගේ දැන් හිතින් සීලයක් ආරක්ෂා කරන එකයි කයින් සීල සමාදන් වෙලා වගේ ලෝකෙට පෙන්වන එකයි දෙකක්. ඒක හැමෝටම සමහර හාමුදුරුවෝත් ඉන්නවා. එතකොට ඒගොල්ලෝගේ ඇඟට සිවුරක් දාගත්තට හිතට ඒ චීවරේ වැටිලා නැහැ. මහානකම හිතට වැදිලා නැහැ. එතකොට මේ අමාරුම කටයුත්ත තමයි මේ හිත සිල් ගන්නන එක. හිතට සීලය ඇතුළු කරන එක තමයි අමාරුම කටයුත්ත. හැබැයි කයට හරි සිල් රැද්දක් දානවා කියන්නේ ඒකත් ලොකු වටිනකමක් තියෙනවා. දැන් සිල් රැද්දක් දාන්නෙම නැතුව ඉන්න කට්ටියයි සිල් රැද්දක් හරි දාගත්ත කෙනයි අතර වෙනසක් තියෙනවා. ලොකු වෙනසක්. සිල් ගන්නවත් නැතුව පන්සල් පැත්ත පලාතවත් යන්න නැති කෙනෙක්ට වැඩිය අඩුම හිතේ සීලයක් නැතත් කමන්නේ. කයට සිල් රැද්දක් දාගෙන පොයේ දවසට පන්සලට ගිහිල්ලා බිම් බලාගෙන හරි ගමන ගිහිල්ලා ආපහු ගෙදර එනව නේද? ඒක වටිනවා. මොකද එයා වටිනාකම් දෙකක් තියෙනවා එතන.
කය හික්මිලා. හිත හික්මුන් නැති වුණත් කය හික්මිලා එතනදී. අනිත් එක තමයි කෙනෙක්ට ඒක හොඳ ආදර්ශයක්. වැඩිහිටියෙක් සිල් සමාදන් වෙනකොට බලන්න මේ පුංචි දරුවෝ බලන් ඉන්නවා. සීයා සිල් ගන්න යනවා. සී මාත් එන්නම්කෝ කියනවා. කිරියම් මේ මාත් එන්නම්කෝ සිල් ගන්න කියලා. එහෙනම් පුංචියා මොනවද මේ පුරුදු වෙන්නේ? වැඩිහිටියෝ කරන දේවල්. උපතින් මරකට පුංචියා බොරු කියලා දැකලා තියෙනවද? නෑ පුංචියා දන්නේ බොරු කියන්නේ. අම්මා තාත්තා සීයලා එකතු වෙලා බොරු කියන්න උගන්වනවා. පවුල එකතු වෙලා බොරු කියන්න උගන්වනවා පොඩි උන්. අවුරුදු කතා කරන වයස එනකොට හොද්දට බොරු කියන්න දන්නවා. ඇයි? ඕම් බිල්ලා එනවා කියලා බය කරනවා. යකා එනවා මේ බත් කන්න කියලා බය කරනවා. කෝ යකා කියලා හව දැන් ඉන්නේ නැහැ නං හැබැයි. එතකොට ඒ සීලය අපිට සාමාන්‍ය බොරු කියන එක සාමාන්‍ය දෙයක් වෙච්ච තියෙනවා. ඒක සාමාන්‍යද ගණන් ගන්න ඕනේ බොරු කියනවා. හැබැයි මුසාවාදේ බය දැකපු කෙනෙක් නම් එහෙම නැහැ. ඒ ගණන් ගන්න නැතුව බොරු කියපුවහම මොකද වෙන්නේ? අනේ අර 6-4 නොදන්න කිරිසප්පයත් ඒ විදිහටම බොරු කියන්න පටන් ගන්නවා. ආරෙනුත් වෙනවනේ ආරේ ගුණ නෑරේ වගේ අම්මා තාත්තා බොරු කියනකොට දරුවනුත් බොරු කියන්න පටන් ගන්නවා. ඉතින් ඒකේ භයානකම තමයි දරුවෝ උස්මහත් වෙනකොට අන්න තාත්තලා උගන්වපු බොරුවෙන්ම තාත්තලාට සලකනවා. අම්මා උගන්වපු බොරුවෙන්ම අම්මලාට සලකනවා. ඒ නිසා විහිළුවටවත් බොරු කියන්න එපා කියලා. සෙල්ලමටවත් බොරු කියන්න එපා කියලා තමයි අතීතේ කතාවල සඳහන් වෙන්නේ. එහෙමනම් මේ සීලේ වටිනාකම මෙතන පැහැදිලි කරන්නේ. සීලේ තරම් වටින්නේ අපි කායිකව වාචිකව මානසිකව කරන සියලු ක්‍රියාවන් වල කුසල් හෝ අකුසල් ප්‍රතිවිපාක සහිතයි. සෑම කර්මයකටම විපාකයක් සකස් වෙනවා. ඒ නිසා අපි දැන හෝ නොදැන සැබවින්ම සිතාමතා හෝ විහිළුවට අකුසලයක් පාපයක් කළොත් අනාපස්සට විපාක සකස් වීගෙන එනවා. ඉතින් විහිළුවට සෙල්ලමට කියලා කරන පාප කර්ම වල විපාක විඳින්න අපිට අනන්ත දීර්ඝ කාලයක් සංසාරේ දුක් විඳින්න වෙනවා. ඒ නිසායි මේ පව කියන එක භයානක මෙච්චර. පවන් දුරු වෙන්න ඕන. පව කිරීමෙන් ඈත් වෙන්න ඕන. ඒ නිසා දැන් මේ විදිහට මුදල් දීලා හරි සිල් රැකවන්න යන්නේ දැන්. හොඳ උපායක්. දැන් ඔන්න කාලසිට පුත්‍රයා කැමති වුණා. හොඳයි තාත්තේ එහෙනම් මම සිල් රකින්න. මම පොයට ගිහිල්ලා සිල් රැකලා එන්න. ඒක මහ ලොකු වැඩක් නෙමෙයි. හැබැයි කහවණු 500 අනිවාර්යෙන්ම ඕන. බොරු කියන්න එහෙම බෑ. හරි පුතේ. කහවණු 500 අනිවාර්යෙන්ම දෙනවා. දැන් ওই විදිහට කිව්වා වගේම පොයේ දවස ආවා. උදෙන්ම ගියා. හොඳ අයිනක් අල්ලගත්තා. ඇයි උදෙන්ම යන්නේ? අයිනක් අල්ලගන්න එපා. දැන් ඉතින් කොන්දේ අමාරු තියෙනවා නේද? මේ දනිත් අමාරුයි. ඉතින් අයිනක් අල්ලගන්න ඕනේ. හින්දා උදෙන්ම ගිහිල්ලා ඔන්න අයිනක් අල්ලගෙන මුල්ලකට වෙලා තමයි බුදුහාමුදුරන්ට පේන්නේ නැහැ ඉතින්. මුල්ලකට වෙලා කොහොම හරි දවස ගත කළා. දවස ගත කරේ හරි අමාරුයි. ඇයි? කහවණු 500 දැන් මේ ගෙදර ගියපු ගමන් කහවණු 500ක් හම්බ වෙනවා. හරි සතුටින් දැන් මේ කහවණු 500 ඇඟිලි ගැනගෙන දැන් ඔරලෝසු දිහා බලන්න දේදාසල ඔරලෝසු තිබ්බේ නෑනේ. ඉතින් කොහොම හරි ඉර බැහැගෙන යනවා බලන් ඉඳලා පද පාවෙනවා බලන් ඉඳලා උදේ වෙනකන් ඉඳලා කොහොම හරි සිල් මුදවලා ඔන්න ගෙදර එනවා. ගෙදර එනකොටම දැන් ගෙදර කට්ටියට කොහොමද? තාත්තට අම්මට පුදුම සතුටක් නැහැ. ඇයි? පුතා මෙච්චර කාලයකට පින් කරන්න කැමති නැතුව හිටපු පුතා අද ජීවිතේ පළවෙනි දවසට පළවෙනි වතාවට සිල් අරගෙන සිල් මුදවලා මේ ගෙදර එන්නේ. අනේ රැයට කුසට ආහාරක්වත් නැහැ. හොඳ ප්‍රණීත ආහාර වේලක්
උදේ ආහාරය බොහෝම රසවත් හදලා දැන් මේසෙට කෑම ටික ඇරලා බලාගෙන ඉන්නවා. පුතා ගෙදර එනකොටම අම්මා ගිහිල්ලා කියනවා එනම් මහන්සිත් ඇති මූණකට ටිකක් සෝදගෙන එන්න අපි උදේට කෑම ලෑස්ති කරලා තියෙන්නේ. ඉන් පස්සේ මේ කාල සිටු පුත්‍රයා මේ ගෙනාවු ගමන් මලුත් පැත්තකට දාලා මට ඕන කෑමක් නෑ මට කහවණු පන්සියේ ඕනේ කියලා ඔන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මෙතන හරි කලබලයක්. දැන් කෑමත් එපා කෑමත් කොලේ ගහන්න ලෑස්ති. ඊට පස්සේ ඉක්මනටම කහවණු 500 දුන්නා. ඊට පස්සේ ඔන්න හිමීට කෑම ටිකක් කෑවා. ওই විදිහට දැන් තව ටික දවසක් ගත වෙනවා. දැන් කුමාරයා දන්නේ නැහැ මේ සිල් ගන්නවා කියන්නේ මොකක්ද කියලා. බණ කිව්වා එව්ව ඇහුවේ නැහැ. එහෙම පුළුවන් නේ. අපේ කන් දෙකට අහනවයි ඇහෙනවයි කියන්නේ දෙකක්. එතකොට සුනාති කියන්නේ අසයි කියන එක. අසයි කියන්නේ Taman හිත මෙහෙवला අහන්න ඕන. නැත්තම් අපිට කීයක් જાති ඇහෙනවද? නිකන් ඉඳෙද්දි හොඳට හිත යොමු කරලා බැලුවොත් එහෙම දැන් සතෙක් කෑ ගහනවා ඇහෙනවා. සතු දෙතුන් දෙනෙක් කෑ ගහනවා ඇහෙනවා. හුලං හමනවා නම් හුලං හමන සද්ද එනවා. පාරේ වාහන යනවා නම් ඒ වගේ සද්ද ඇහෙනවා. එළිය පහළිය කතා කරනවා නම් ඒ සද්දත් ඇහෙනවා. පුංචි අය කතා කරනකොට යන පුංචි කෙනෙක් කතා කරනවා ඇහෙනවා. ඔය වගේ අපි ඉන්නකොට මේ හුඟක් දේවල් අපිට ඇහෙනවා. හැබැයි අපි ඔය ඔක්කොම ඔලුවට දාගන්නවද නැහැ. අපිට ඕමනා දේ විතරයි ඔලුවට දාගන්නේ. අරමුණු කරගන්නේ අපිට අවශ්‍ය දේ පමණයි. ඒ නිසා දැන් මේ බණ නිකම්ම ඇහෙන්නේ නැහැ. ඒක ඕමනාවෙන්ම අහන්න ඕන. සද්ධර්ම ශ්‍රවණයට ප්‍රිය කරන්නේ සත්පුරුෂයෝ. බණ අහන්න අකමැති කට්ටියක් ඉන්නවා. ආටනාඩි සූත්‍රයේදී සඳහන් වෙනවා මේ පස්පව් කරන අය. පස්පව් කරන යක්කු ඉන්නවලු. ඒ යක්කු පෙරේතයෝ, පිසාචයෝ, කුම්භාණ්ඩයෝ කැමති නෑලු බුදුහාමුදුරන්ට. වඳින්නවත් නෑලු බුදුහාමුදුරන් ගාවට ආවට. ඒගොල්ලෝ බුදුහාමුදුරන්ට කැමති නෑ. බණ කියනකොටත් කැමති නෑලු ඒගොල්ලෝ. සිල් රකින්න අයටවත් කැමති නෑ. මොකද ඒ පස්පව් කරන අය. එයාලගේ කටයුතු වලට විරුද්ධයි මේ ධර්මය. ඒ නිසා. එහෙමයි බණ අහන්නේ. එහෙමනම් දැන් මෙතනදී ටික දවසක් දැන් ගත වෙනවා. පුතා දැන් සිල් අරගෙනනේ කොහොම හරි. ඊළඟ මාසේ පොයක් වොන්න කිට්ටු වෙනවා. ඊළඟ මාසේ පොය කිට්ටු වෙනකොට තාත්තා තවත් යෝජනාවක් කරනවා. සිටුතුමා කියනවා පුතාට පුතේ මේ සැරේ මම තව කහවණු 500ක් වැඩිපුර දෙනවා. ඒ කියන්නේ කහවණු 1000ක්. කහවණු 1000ක්ම මම දෙනවා. හැබැයි දැන් පොයේ දවසට ධර්මදේශනාවක් කරනෝනේ. ඒ ධර්මදේශනාවේදී දේශකයන් වහන්සේ දේශනා කරන එක් ගාථා පදයක්. සතර පද ගාථාවක් නේ අදත් මම මාතෘකා කළේ. එතකොට එක් ගාථා පදයක් මතක තියන්නවිලා කියන්න ඕන මට. එක ගාථා පදයක් මතක තියන්නවිලා කිව්වොතින් තව කහවණු 500ක්ම හම්බ වෙනවා. සමහරට අද කාලේදී ලක්ෂ 10ක් වගේ වෙන්න ඇතිනේ. කවුරු 500ක් කෙනේ ලක්ෂ 5ක් කිව්වොත් එහෙම අද කාලේ හැටියට ලක්ෂ 10ක් හම්බ වෙනවා. පොයේ දවසට පන්සලට ගිහිල්ලා බණ පදයක් මතක් තියන් ඉඳලා ඇවිල්ලා තාත්තට කිව්වොත්. නෑ ඉතින් පස්සේ පුංචි අය සල්ලි ඉල්ලා ඉඳන්නේ නෑ. සිල් ගන්න යන්න කියලා. එහෙම දෙන්න එපා. එතකොට දැන් මේ වැඩේට මෙහෙටත් උඩින් කැමතියි මේ කුමාරයා. කුමාරයා හරි කැමතියි දැන්. ඊට පස්සේ හොඳයි තාත්තේ මම පළවෙනි ගාථා පදයෙන් මතක් තියාගෙන ගෙදර දුවගෙන එනවා. මම පටන් ගන්නකොටම පළවෙනි ගාථා පදයෙන් මතක තියාගෙන ගෙදර දුවගෙන ආවොත් කහවණු 1000 දෙනවද කියලා අහනවා. හරි පුතේ කහවණු 1000 දෙනවා. සීල පැත්තකින් තියලා දැන්නේ
කහවණු දාහ ගන්න. ඊට පස්සේ දැන් ඔන්න අර වගේ පොය දවසේ එනවා. කුමාරයාත් යනවා විහාරයට. ගිහිල්ලා වුණ සිල් සමාදන් වුණා. හැබැයි තථාගතයන් වහන්සේ තමයි ධර්ම දේශනාවට වඩින්නේ. උන්වහන්සේ දැක්ක මේ කුමාරයාගේ වාසනා ගුණය. විශේෂක ප්‍රතිසන්දියකින් උත්පත්ති ලැබුණ මේ කුමාරයාට සෝවාන් වෙන්න වාසනා ගුණය තියෙනවා. බලන්න අර ගෙදර පැත්තකට වෙලා බනහන්නෙත් නැතුව කිසියම් පින්කමකට සම්බන්ධ වෙන්නේ නැතුව ඉඳලා තියෙන්නේ විශේෂක ප්‍රතිසන්දියකින් උත්පත්ති ලැබපු වාසනා ගුණ සහිත කුමාරයෙක්. ඉතින් ඔබ දන්නේ ඔබේ වාසනා ගුණය කොච්චරද කියලා. ධර්මයට කිට්ටු වෙලා ධර්මයේ ශ්‍රවණය කළා ධර්මයේ ප්‍රගුණ කරලා අත්හදා බැලීමක් කරන්න තියෙන්නේ. මේ උතුම්ම පරීක්ෂණය තමයි මේ ආර්ය පරීක්ෂණය. එතකොට ඒ විදිහට දැන් තථාගතයන් වහන්සේ මේ කුමාරයාගේ වාසනා ගුණ දැකලා උනාට අදිෂ්ඨානයක් කරනවා හැබැයි. පළවෙනි ගාථාපදයේ අමතක වෙන්න. දෙවෙනි එකත් අමතක වෙන තුන්වෙනි එකත් හතරවෙනි එකේදී තමයි ගාථා පද හතරම අවබෝධ වෙන්නේ. ඔය විදිහට අදිෂ්ඨාන කරලා ඔන්න ධර්ම දේශනාව පටන් ගත්තා. දැන් ධර්ම දේශනාව සිද්ධ කෙරෙන අතරතුර කුමාරයා දැන් උත්සාහ කරනවා මොකද්ද පළවෙනි ගාථාපදේ. දේශනා කළ ඉවර වෙනකොටම හොඳට වැටහෙනවා. හැබැයි මතකයේ තියාගන්න බෑ. කමන්න ඒක අමතක වුණාට දෙවෙනි එක නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්නවා කියලා දැන් හොඳට බලනවා. ඊට වඩා හොඳට අහනවා දැන්. හොඳ අවධානයකින්. එතකොට දෙවෙනි ගාථාපදේ ඒකත් අමතක වෙනවා. තුන්වෙනි එකත් එහෙම හතරවෙනි එකත් අහලා ඉවර වෙන ධර්ම දේශනාව අවසන් වෙනකොටම ඔන්න තථාගතයන් වහන්සේගේ දේශනාව බොහෝම පිරිසුදුවට පැහැදිලිව අවබෝධයට එනවා ධර්මයේ අවබෝධ කරගන්නවා සෝවාන් භාවයටපත් වෙනවා මේ කුමාරයා. ඉන්පස්සේ දැන් අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කිසිවක් නෑ දැන් හිතේ. එතකොට දැන් තමන් පෙර කරපුවා මතකයි හැබැයි තාත්තගෙන් සල්ලි අරන් සිල් ගත්තුවා මතකයි. දැන් සෝවාන් වුණායින් පස්සේ තමන්ටම තමන් ගැන කනගාටුවක් ඇති වුණා. මේ තරම් වටින ධර්මයක් අවබෝධ කරගන්න මේ ආශ්‍රය නිස්සය කරන්ද නොදන්නාකම නිසා මම තාත්තගෙන් සල්ලිත් ගත්තා. ඒ ගත්තා කියන්නේ ගත්තෙත් ආයේ උඩ බැලලා පොර කාලා ගත්තේ. ඉතින් ලැජ්ජාවක් වගේ ඇති වුණා. ඊට පස්සේ ඔන්න සිල් සමාදන් වල ඉවර වෙලා සිල් මුදවලා පහවදා උදේ තථාගතයන් වහන්සේ දැන් මේ මහෝපාසකතුමාගේ ගෙදර වඩිනවා. ඒත් එක්ක දැන් මෙන්න කාලසිට පුත්‍රයාත් මොකද කරන්නේ? තථාගතයන් වහන්සේ පසුගමන් යනවා. බොහෝම හීලෑ වෙච්චි හස්ති රාජෙක් එහෙම නැත්නම් හීලෑ කරගත්ත ගාවේ පිටුපස්සෙන් ඔය අරන් යන්නේ ඒ වගේ දැන් බොහෝම සංසුන්ව තථාගතයන් වහන්සේ පිටුපසින් දැන් මේ සිටු මාලිගයටම යනවා. ඈත තියාම දැන් අදත් බලන් ඉන්නවා අම්මයි තාත්තයි ගෙදර නෑයි ඔක්කොම. අද නම් තථාගතයන් වහන්සේත් එක්ක තමයි එන්නේ මල්ලි. දැන් කට්ටිය බලන් ඉන්නවා අයියලා අක්කලා. අදත් කහවණු 1000 ඉල්ලලා මෙතන රණ්ඩු කරයිද දන්නේ නැහැ. දැන් ගෙදර අයටත් ලැජ්ජයිනේ. ගෙදර අයත් දැන් බය වෙලා ඉන්නේ අදත් කහවණු 1000 ඉල්ලලා ආපු ගමන්ම මෙතන මේ රණ්ඩු කරයි කියලා. ඊට පස්සේ දැන් කුමාරයා දැන් දකින්නවා ගෙදර අය ඔක්කොම බලාගෙන ඉන්නවා. කුමාරයාට දැන් ලැජ්ජයි. බැරි වෙලාවක් තාත්තා ආපු ගමන්ම කහවණු 1000 දුන්නොත් එහෙම බුදුහාමුදුරුවෝ ඉස්සරහම බුදුහාමුදුරුවෝට වැඩේ අහු වෙනවා. ඉතින් හරි ලැජ්ජයි දැන් කුමාරයාට. ඊට පස්සේ දැන් කොහොම හරි ඔන්න ගෙදරටම ආවා. ආපු ගමන්ම අර කිව්වා වගේ තාත්තා බය වුණා දැන් මෙයා මෙතන කහවණු ඉල්ලලා රණ්ඩු කරොත් එහෙනම් බුදුහාමුදුරුවෝ ඉස්සරහම අර මගේ මහෝපාසකකමක් නැති වෙනවා. ඒ හින්දා ආපු ගමන්ම කහවණු 1000 දෙන්න ඕන කියලා අනේ පුතේ මෙන්න මම පොරොන්දු වෙච්ච කහවණු 1000 ගාතාව මතකද ඇහුවෙත් නැහැ. ඊට පස්සේ බොහෝම ලැජ්ජාවෙන් පැත්තකට පැන්නා.
ඇත්තකට පැනලා මට මොකටද සල්ලි කියලා ඇහුවා. එතකොට ඇයි මගේ පොරොන්දුව? දැන් මේ තථාගතයන් වහන්සේ ඉස්සරහ අහන්නේ. ඒ පොරොන්දු කිසිවක් මං කිසිවකවත් නැවත බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට කරපු උපකාරය තාත්තා මට ජීවිතේ දුන්නට වැඩිය වටින උපකාරයක් මේ කළේ කියලා තාත්තට නමස්කාර වන්දනා කළා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා පඨව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරං. පඨව්‍යායක රජ්‍යේන කියලා කියන්නේ ඒක රජ්‍යේන කියන්නේ එක රජ කෙනෙක්. එකම එක රජ කෙනා කියලා කියන්නේ චක්‍රවර්ති රාජ සම්පත්තිය. චක්‍රවර්ති රාජ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවට වඩා සග්ගස්ස ගමනේනවා ස්වර්ගස්ත වෙනවට වැඩිය ස්වර්ගයේ උපදිනවට වැඩිය ඒ වගේම සබ්බ ලෝකාධිපච්චේන සියලු කාම ලෝක වලට අධිපති වූ පරණවනිත වසවර්ති නම් දිව්‍ය තලයේ දිව්‍ය රාජ සම්පත්තියටත් වැඩිය සෝතාපට්ටි ඵලං වරං. සෝවාන් වෙන එක තමයි උතුම්ම කියලා තථාගතයන් වහන්සේ දේශනාව සිදු කරනවා. මෙතනදී අපිට පැහැදිලි කරගන්න ඕන දැන් මේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය කියන්නේ. අපි දන්නවා මහා පරිනිබ්බාන සූත්‍රයේදී තථාගතයන් වහන්සේ සිව් දෙනෙක් නම් කරනවා. තථාගතයන් වහන්සේ නමකට, පසේ බුදුරයන් වහන්සේ නමකට, මහරහතන් වහන්සේ නමකට, චක්‍රවර්ති රජ කෙනෙකුට කියන මේ හතර දෙනා තූපාර්හ පුද්ගලයෝ හැටියට. කියන්නේ මේ හතර දෙනයින් එක්කෙනෙක් පිරිනුවම් පෑවයින් පස්සේ කලුරිය කලයින් පස්සේ චක්‍රවර්ති රජ කෙනෙක් නම් ඒ අය සිහි වටනයක් විදිහට ඒගොල්ලන්ගේ ධාතු තැන්පත් කරලා භස්මාවශේෂ තැන්පත් කරලා තූපයක් එහෙම නැත්නම් චෛත්‍යයක් බඳින්නට සුදුසුයි කියලා. චෛත්‍යයක් බඳලා වන්දනා කරන තරම් සුදුසුයි කියලා. එතකොට මේ චක්‍රවර්ති රජ කෙනෙක් කියලා කියන්නේ එයා මේ මුළු ලෝකයටම අධිපති. එයාට ඉහළින් මේ ලෝකයේ කිසිවක් පාලනය කරන්න කෙනෙක් නැහැ. තථාගතයන් වහන්සේ බෝසතාණන් වහන්සේ සමයේ එක්කෝ ගිහිගේ හිටියොත් චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ලබනවා. පැවිදුණොතින් ලෝතර බුද්ධත්වයේ ලබනවා කියලා තමයි නිමිත්ත පාඨකව කිව්ව කුඩා කාලේ. එහෙමනම් ඒ බුද්ධත්වයේ ලැබෙනවා වගේම වටිනකමක් තමයි චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ලැබෙන එක. ඒකට තියෙනවා දස සක්විතිවත්. සක්විති රජකම ලබන්න නම් අවශ්‍ය කාරණා මොනවද කියලා ඒ සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. ඇතෙක් වෙන්න ඕන නම් ඇතෙක් වෙන්න අවශ්‍ය වත් පිළිවෙත් මොනවද? හරකෙක් වෙන්න ඕන නම් බූරුවෙක් වෙන්න ඕන නම් සුනකෙක් වෙන්න ඕන නම් තියෙන්නේ සුනක වෘතේ, අජ වෘතේ, ගෝ වෘතේ කියලා. ඉතින් මේ විදිහට ජීවත් වෙනකොට එහෙම ආය වෙලා තමයි උපදින්නේ. දැන් සමහරු මනුෂ්‍ය වේශයෙන් හිටියට විවිධ සත්තු විදිහට තමයි චර්යා පවත්වන්නේ. සමහර මනුෂ්‍ය වේශයෙන් ඉන්නවා හැබැයි ත්‍රිසංගත සුනකෙක් කරන වැඩවලට වඩා පහත් වැඩ කරනවා. ඒතකොට ඒගොල්ලෝ ඒ විදිහට තමයි උත්පත්ති ලබන්නේ. නැත්තම් කොටසක් මනුෂ්‍ය වෙලා උපදිනවා, කොටසක් බල්ල පූස වෙලා උපදිනවා. එහෙම වෙන්නේ හේතුව තමයි පෙර ජීවිතවල ඒගොල්ලෝ ප්‍රිය කරපු ක්‍රියා. තමන් ප්‍රිය කරන ක්‍රියා තියෙනෝනේ. ඒකට තමන් කැමති නම් කෙනෙක්ව වංචාවෙන් රවට්ටන්න, මුලා කරන්න, බොරු කියලා රවට්ටන්න. ඒ වගේ දේවල් වලට ඒ වගේම ප්‍රචණ්ඩත්වයේ පාවිච්චි කරලා කහලා බැනලා දොස් කියලා අනුන්ගේ දේවල් හොරකම් කරලා බලෙන් අල්ලගෙන ඒ විදිහට කටයුතු කරන අයට ඒ විදිහේ විපාක තමයි සකස් වෙන්නේ. ඒ විදිහේ ජීවිත තමයි ලබන්න වෙන්නේ. ඒ නිසා මේ හැම ජීවිතයකටම වඩා වටිනම ජීවිතයක් හැටියට ලෞකික සැප සම්පත් විඳින්න පුළුවන් තැනක් තමයි මේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය කියලා කියන්නේ.
චක්‍රවර්ති රජ වුණාම එයාට තියෙනවා අශ්වයෙක් නාජානීය අශ්වයෙක් ඉන්නවා. දැන් ගමන් බිමන් යන්න ඒ අශ්වයාට තටු දෙකක් තියෙන උඩින් යන්න පුළුවන්. රජුරන්ට කොහෙට හරි යන්න ඕන කියලා අශ්වයා පිට නැගලා හිතනකොටම අර අශ්වයා උඩින්ම ගිහිල්ලා එහෙට. දැන් මේ රටේ චක්‍රවර්ති රජ කෙනෙක් හිටියොත් අශ්වයා උඩ නැගලා ආජානීය අශ්වයා උඩ නැගලා කල්පනා කළොත් මට ඉන්දියාවට නැත්නම් ඇමරිකාවට යන්න ඕන කියලා ඔන්න ගිහිල්ලා බහිනවා එහෙ. ගියපු ගමන් මේ රටේ රජුරවන්ට ආරංචි වෙනවා. දැන් මේ රටට එකපාරම ආස්‍යානාවකින් ඇවිල්ලා කවුරු හරි ගොඩ බැස්සොත් ආරක්ෂකවන්ට කෙලින්ම ජනාධිපති දැනුවත් කරනවා. ඒ ජනාධිපති එනවා නැත්නම් රජුරෝ එනවා ඒ රටේ. රජුරෝ ඇවිල්ලා මේ චක්‍රවර්ති රජුරවන්ව දකින්නකොට අර තමන්ගේ හිතට ඇති වෙනවා අමුතුම බයක්. අමුතුම ගෞරවයක් ඇති වෙනවා. එතකොට අර රජුරෝ මොකද කරන්නේ? තමන්ගේ හිතේ පැලදී ඔටුන්න ගලවනවා. ඔටුන්න ගලවලා මේ චක්‍රවර්ති රජුරවන්ට දීලා ස්වාමීනි මාගේ රාජ්‍ය බාර ගනු මැනවි. තමන්ගේ රට චක්‍රවර්ති රජුරවන්ට දෙනවා. එතකොට චක්‍රවර්ති රජුරෝ කියලා කියන්නේ චක්‍රවර්ති රජ වුණාට කෙලෙස් තියෙනවා. එයාට හිතුනොත් මේ රට මම බාර ගන්නවා කියලා එයා බාර ගන්නවා. එයාට හිතුනොත් මේ රටම එකම මට මේ රටෙන් භාගයක් ඇති කියලා දෙකට බෙදලා රට භාගයක් කර රජුරවන්ට දීලා ඉතුරු භාගෙ මෙයා රජකම් කරනවා. ඒ රටේ ඉන්නවා ටික කාලයක් ඉඳලා ඇති කියලා හිතුනොත් එහෙම ආය රාස්‍ය පිටේ නැග ගියා. දිව්‍ය ලෝක වලටත් යන්න පුළුවන් ওই විදිහට. දිව්‍ය ලෝක වලට ගියම මොකද වෙන්නේ? අර දිව්‍ය රාජවරු ඇවිල්ලා වන්දනා කරනවා. වන්දනා කරලා මගේ දිව්‍ය ලෝකේ බාර ගන්න කියනවා. දිව්‍ය ලෝකෙත් අධිපති. බ්‍රහ්ම ලෝකෙට ගියාම හැබැයි බ්‍රහ්ම ලෝකෙන්න භාගයයි පාලනය කරන්න පුළුවන්. ඒ වගේ චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා කියන්නේ එතකොට හරි ෂෝක් වැඩක් නේද? දැන් කට්ටිය හිතන් ඇති එහෙනම් චක්‍රවර්ති රජ වුණා නම් හරි කියලා. දස සක්විතිවත් පූර්ණේ කරලා. උඩින් යන්නත් පුළුවන්. මේ තෙල් මිල කොච්චර ගණන් ගියත් ප්‍රශ්නයක් නැහැ එතකොට. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ තරම් සැප සම්පත් තියෙන, ඒ තරම් වටිනකමක් තියෙන, ඒ තරම් උතුම් චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තියට වඩා සෝවාන් ඵලයට පත් වෙන එක වටිනවයි කියලා. ඉතින් ඒ නිසා ඊළඟට දිව්‍ය ලෝක සැප අහලා ඇති. දිව්‍ය ලෝක 6ක් තියෙනෝනේ. එතකොට මේ දිව්‍ය ලෝක වල දෙවිවරු කියලා කියන්නේ අපි වගේ ශරීර තියන අය නෙමෙයි. ඒගොල්ලන්ට තියෙන්නේ ඕපපාතිකව තමයි ඒගොල්ලන්ගේ දිව්‍ය විමාන හටගන්නේ, දෙවිවරු හටගන්නේ ඕපපාතිකව. එතකොට මේ අපේ පියවිය හැට නොපෙනෙන ඉතා කුඩා ධාතු විශේෂයකින් තමයි ඒගොල්ලන්ගේ ශරීර නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් දෙවි කෙනෙක් ඇවිල්ලා හිටියත් සමහරට අපිට පේන්නේ නැහැ. මොකද අපේ ඇහැට පේන්නේ නැති විදිහේ රූපයක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. එයාට උමනයි නම් අපිට පේන්නේ නැන්නත් පුළුවන්. හැබැයි ඒ විදිහේ දෙවි කෙනෙක් සිතූ පැතූ සම්පත් ලැබෙනවා යාලට. ඒක අපි කෑම කන්න හිතනොත් එහෙම ඒගොල්ලෝ හිතන පමණින්ම ඒ කෑම ඉබේ පහළ වෙනවා. දැන් අපිට පුළුවන් දෙහිම කෑම කන්න හිතනොත් එහෙම ඉබේ පහළ වෙනවද? පුදුම දුකක් විඳින්න බෑ නේද? හාල් ලිපේ තියලා, පොල් ගාලා, ඔය අල බතල මඤ්ඤොක්ක කොස් දෙල් වක් කපලා, ඇඟිලිත් කපාගෙන, ලුණු කපලා, මිරිස් කපලා ඇඟිලි දනවා. කොච්චර දුකක් විඳිනවද මේ කෑම ටිකක් හදාගන්න අපි මනුෂ්‍ය ලෝකේ. දැන් හිතෙන්න පුළුවන් ඔය අම්මලාට එහෙම කුස්සිය උයනට වැඩිය ලේසි දිව්‍ය ලෝකෙට ගියාලා. හිතනකොටම කෑම පහළ වෙලා. දෙවිවරු දැනගත්තොත් මේ මනුෂ්‍ය ලෝකේ තියනවා කියලා මොනවද දැන් ඔය තියෙන්නේ? හැම්බර්ග්ස් තියෙනවා නේද? ඊට පස්සේ මොනවද තව තියෙනවනේ පීසා හට් තියෙනවා. ඒගොල්ලන්ට හිතුනොත් එහෙම ඒවත් ගන්න පුළුවන්.
හැබැයි දෙවිවරු ජරාව කන්නේ නැහැ. නේද? දෙවිවරු ජරාව කන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහේ සිතුල් පැතුල් සම්පත් ලැබෙන දිව්‍ය තලයක් තමයි මේ දිව්‍ය ලෝකවල දෙවිවරු ගත කරන ජීවිත. හැබැයි ඒ තරම් වටිනා ජීවිතයක් වුණත් ඒ වගේ දිව්‍ය ලෝකවල සැප සම්පත් විඳිනවට වඩා උතුම් කියනවා වටිනවයි කියනවා යම් කිසි පුද්ගලයෙක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝග ධර්මයන් දුරු කරලා හිතෙන්ම දුරු කරලා සෝවාන් ඵලයටපත් වෙනවා නම් ඒ ජීවිතයට වඩා වටිනවයි කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම තමයි සබ්බ ලෝකාධිපත්‍යයෙන් සියලුම කාම ලෝකවල සැප සම්පත් වලින්ට අග්‍රව තියෙන 6 වෙනි දිව්‍ය ලෝකේ තමයි චක්‍ර මේ වසවර්ති පරිනිර්මිත වසවර්ති. එතකොට වර්ණනිර්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ අධිපතිකම ගැන මේ කියන්නේ. අනික දිව්‍ය ලෝක 6ටම වඩා ඉහළින්ම තියෙන දිව්‍ය ලෝකය. ඒතර ඒ දිව්‍ය ලෝකයේ අධිපතිකම ලැබෙනවා කියන හිතන්නකො. ඊට මුලින් සඳහන් කරපු සියලු දිව්‍ය සැප සම්පත් අභිභවා ගියපු උතුම්ම සැප. ඒ දෙවියන්ට අනික් දිව්‍ය ලෝක පහේම ඕනම තැනක ඕනම දිව්‍ය විමානයක ඕමනාම සැපක් විඳින්නට පුළුවන්. ඉතින් ඒ විදිහේ වටිනා ජීවිතයක් ලබනවටත් වැඩිය වටිනවයි කියනවා මේ සෝවන් ඵලයටපත් වෙන එක. එහෙමනම් දැන් අපිට තේරෙනවා මෙච්චර වටින දෙයක්. දැන් අපි ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. මනුෂ්‍ය ලෝකේ ඉඳලා තමයි මේ සෝවන් ඵලයටපත් වෙන්න පුළුවන් ලේසිම. හැබැයි සෝවන් වෙන්න තියෙන යම් බාධා කීපයක්. අපි මේ මනුෂ්‍ය ලෝකේ ඉපදලා ඉන්න ඕන අර මම මුලින් සඳහන් කළා වගේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින්. එහෙමනොත් අපිට පුළුවන් මේ ජීවිතේදීම මාර්ගයන්ට ඵලයන්ටපත් වන්නට. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලික සිතුවිලි තුනක් නිමිති කරගෙන ලැබපු ප්‍රතිසන්දියක් තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා කියන්නේ. බැරි වෙලාවත් ඔය අලෝභ, ද්වේෂ දෙක තිබිලා මෝහ තිබුණොත් එහෙම ද්වි හේතුක ප්‍රතිසන්දියක් වෙනවා. එකක් නැති වෙනවනේ එතකොට. මෝහයාව කියන්නේ ප්‍රඥාව නැති වෙනවා. ඒ නිසා ওই විදිහේ ද්වි හේතුක ප්‍රතිසන්දියක් වෙනවා. බැරි වෙලාවත් ලෝභ, ද්වේෂ, මෝහ කියන තුනම තිබුණොත් එහෙම නැත්නම් දෙකක් හරි තිබුණොත් එහෙම චුතිසිත වෙනකොට අන්න ලබන ප්‍රතිසන්දිය අහේතුක ප්‍රතිසන්දියක් වෙනවා. ඒ නිසා අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලික සිතුවිලි නිතර හිතේ තියාගත්තාම කෙලෙස් තැවීම නෙමෙයි. ඒතර කෙලෙස් තැවීම එකපාරම පුළුවන් අපිට කරන්න බෑ. ඒකට පුරුද්දක් තියෙන්න ඕනේ. දැන් පුංචි කෙනෙක්, පුංචි ළමයෙක් ඇවිදින්න පුරුදු වෙනවනේ. මුලින්ම වැටි වැටි තමයි ඇවිදින්නේ. එකපාරම නැගිටලා යන්නේ නැහැ නේ ඉපදුණු ගමන්. ඒතර වැටි වැටි තමයි ඇවිදින්නේ. ඒතර ඒක කායික කුසලතාවයක්. එතකොට තවත් කෙනෙක් වතුරට බහලා පීනන්න පුරුදු වෙනවා ළමයිනේ පුංචි ළමයි. ඒ වතුර පීනනකොට මුලින්ම වතුර පෙවිලා නැහෙන් වතුර ගිහිල්ලා නේද? එහෙමනේ මුලින්ම පුරුදු වෙන්නේ අපිත් ඔය වැව්වල පීනන්නකින් කොච්චරද වතුර බීලා ඇද්ද? ඉතින් ඒ වගේ මේ කායික කුසලතා පුරුදු කරන්නත් අපිට ටිකක් කල් ගත වෙනවනේ. එහෙමනම් මානසික කුසලතාවයක් තමන්ගේ හිතට කිසිම ලෝභ සහගත සිතුවිල්ලක් එන්නේ නැති වෙන්න පුරුදු කරගන්න ඕනේ. කිසිම මෝහ සහගත සිතුවිල්ලක් එන්නේ නැති වෙන්න පුරුදු කරගන්න ඕනේ. කිසිම දෝෂ සහගත සිතුවිල්ලක් එන්නේ නැති වෙන්න පුරුදු කරගන්න ඕනේ. ඒතර මේ පුහුණුව එක දවසකින් එක මොහොතකින් ලබන්න බෑ. අනේකයි තරුණ කාලේ, පුළුවන් කාලේ, හිතේ හයිය තියෙන කාලේ, ඇඟේ හයිය තියෙන කාලේ මේ හිත පුහුණු කරන්න පටන් ගන්න ඕනේ. ඒ කරන්නේ
සමතය තුලින් විදර්ශනාව තුලින් එක් කරන්නේ. ඒ නිසා හිත ශක්තිමත් කරගන්න ක්‍රමවේදය හැදිනගෙන සොයාගෙන හිත සකස් කරගන්න වැඩපිළිවෙල තමන් තවම පරක්කු නැහැ. ඔබට මේ මොහොතේ ආරම්භ කළත් ඔබ මරණයට පෙර ඔබට ජය ගන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් උත්පත්තිය ලැබපු කෙනෙක්ට පුළුවන් කම්මාවරණ විපාකාවරණ කිලේශාවරණ තුන. ඒ තුනක් තේරෙන්න ඕන. මේ කම්මාවරණ කියන්නේ යම් කෙනෙක් ඉන්න පුළුවන් මේ ජීවිතේ එයා බැරි වෙලාවත් පංචානන්තර පාප කර්මයක් කරගත්ත කෙනෙක් නම් එයාට සෝවන් වෙන්න බෑ. දේවදත්ත හාමුදුරුවෝ මොකද උනේ? දේවදත්ත හාමුදුරුවෝ පංචානන්තර පාප කර්ම කරගත්තා. අජාසත් රජුරෝ පංචානන්තරයක් කරගත්තා. එයාලා කොච්චර ධර්මයේ දැනගෙන හිටියද? දේවදත්ත හාමුදුරුවෝ පංච අභිඥාපව ලැබලා හිටියේ, ධානය ලැබලා හිටියේ. ඒත් ඒන් ප්‍රයෝජනයක් වුණේ නැහැ. ඇයි? හිතේ අකුසලයක්, ද්වේෂයක් හටගත්තා. මානය නිසා ද්වේෂයක් හටගත්ත හිතේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ තමන්ගේ සහෝදරයා, ඥාතිවරයා. නෝ ඥාතියින්ද තියෙනවන්නේ ඒ වගේ. එයා කොහොමද ඒ වගේ තත්ත්වයකට එන්නේ? ඔය අපේ මල්ලි කෙනෙක් නෙවෙන්නේ කියලා. අධ්‍යක්ෂ කෙනෙක් වුණොත් ඒ මල්ලි ආයෙ ගිහින් කතා කරයිද මේ? අධ්‍යක්ෂ උනාට කවන්නේ මංගාවට ඇවිල්ලා කතා කරන්න ඕන මානේ. ඒ වගේම එකක් වුණා දේවදත්ත හඳුනන. දේවදත්ත හඳුනන මේ බුදු පදවිය කියලා කියන්නේ ඒකත් නිකන් රජකම වගේ එකක් කියලා. එයා කොහොමද එයාත් මගේ ඥාති වෙනවා මේ මම මෙයාව නැති කරලා මේ බුදුකම ගන්නවා කියලා එහෙමනේ උත්සාහ කරන්නේ. ඉතින් බලන්න කොයිතරම් පාපකාරී සිතුවිල්ලද. බුදුහාමුදුරුවෝ දැකලා ඇසුරු කරලා ආශ්‍රය කරලා ඒ බුදුගුණ හඳුන ගන්නට බැරි වුණා. මෝහය ඒ තරම් දියුණුව යාගිත්තේ. මෝඩකම ඒ තරම්. ඒ නිසා දැන් මෙතනදී කම්මාවරණයක් තිබුණොත් එහෙම ඔය විදිහේ මාව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ඇඟේ ලේසලවීම සංඝ බේදේ. ඔය විදිහේ පංචානන්තර පාප කර්මෙන් එකක් හරි කරලා තිබුණොත් ඒ ජීවිතය අතහරින්න වෙනවා අපිට. ඒ ජීවිතේ අපරාපරිවේදනීය කර්ම හැටියට කොයි ජීවිතයක හරි විපාක දෙනවා හැබැයි. මුගලන් මහරහතන් වහන්සේට සිද්ධ වුණා. අවසානම ජීවිතේ උන්වහන්සේ රහත් භාවයක් ලබලා තිබුණා. රහත් භාවය ලැබුවත් ආනන්තරේ කර්මයක් නම් ආනන්තර පාප කර්මයක් නම් ඒක විපාක දෙනවාමයි. ඒ නිසා මෙතනදී කම්මාවරණයක් නැති බවට අපිට හොඳ විශ්වාසයක් තියෙනවා නම් ඊළඟට විපාකාවරණ. මේ විපාකාවරණයක් කියලා කියන්නේ අර විදිහට තමන්ගේ සිතේ කිසිම පෙර කරපු පාපයක් විපාක දෙන්න නැතුව තිබුණොත් එහෙම. පෙර කරපු එකක් හරි විපාක දෙන්න තිබුණොත් එහෙම ඒකිනුත් ආවරණයක් සිද්ධ වෙනවා. ඒතර එහෙම කකුසලයකුත් නොතිබී ඊළඟට කෙලෙස් ආවරණ. ක්ලේශ ධර්මයන් තියෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්. ලෝභ ද්වේෂ මෝහ මුල් කරගත්ත ක්ලේශ ධර්මයන්. හිතේ ඇති වෙලා දැඩි වෙලා තිබුණොත් එහෙම ලෝභකම කෙනෙක්ගේ හිතේ තියෙන දැඩි වෙලා අතිශයින් ලෝභය. එහෙමනොත් කෙලෙස් ආවරණයක් තුලින් අන්න යාගේ නිවන් මඟ හැරිලා යනවා. නිවනට යන්න බෑ. පාර ඇහිලා තියෙන්නේ. ද්වේෂ සහගත අතිශයින් ද්වේෂයි. හැමෝටම බයිනවා, හැමෝටම ගහනවා, දොස් කියනවා. ඒ වගේ චරිතයක් නම් අනේ ද්වේෂ චරිතයක් වීම තුලින් එතනොත් නිවන් මඟ හැරිලා තියෙනවා. ඒ නිසා ඒ විදිහට තමන්ගේ සිතේ කෙලෙස් මල දුරු කරගන්න අපහසු වුණොත් එහෙම අන්න යාට
මේ ගමන ටිකක් අමාරුයි. මේ කියන ක්‍රමයෙන් තමන්ගේ පෙර කර්ම, මේ ජීවිතයේ කරපු කර්ම, එවැගේම ඉදිරියට තමාගේ සිත තුළ එකතු කරගන්න කුසල අකුසල සංස්කාර ධර්මය. මේ දේවල් තමන් හොඳින් දැන හැඳිනගෙන සිතෙන් විමසා අවබෝධයෙන් මතකෙන් මෙවයින් ආරක්ෂා වෙලා අකුසල වලින් ආරක්ෂා වෙලා තමන්ට පුළුවන් සෝවාන් මාර්ගයට පැමිණෙන්න. පළවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍ර සම්පත්තිය අනිවාර්යයි. මේ ගමන යනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ තමන්ට වඩා උසස් ගුණ ඇති කෙනෙක්. තමන්ට වඩා උසස් සීලයක් තියෙන, තමන්ට වඩා උසස් ගුණයක් තියෙන කෙනෙක් ආශ්‍රය නිශ්‍රය කරන්න කියලා. එහෙම කෙනෙක් හොයාගන්න නැතිනම් තමන් හා සමාන සිල් ඇති, සමාන ගුණ ඇති කෙනෙක් ආශ්‍රය කරන්න කියනවා. එහෙම කෙනෙකුත් නැතිනම් තමන්ට වඩා පහත් අකුසල් කරන, තමන්ට වඩා පහත් සිල් ඇති කෙනෙක් නම් ආශ්‍රය කරන්න එපා කියනවා. අපිත් ඒ තත්ත්වෙටම ඇදෙනවා. ඒ නිසා හුදකලා ජීවත් වෙන්න කියනවා එහෙම කෙනෙක් නැත්තම්. හුදකලා බව ඊට වඩා සැපයි, හුදකලා බව ඊට වඩා උතුම්. මොකද අර ආශ්‍රය කරන්න යාළුවෙක් නැහැ කියලා, මිත්‍රයෙක් නැහැ කියලා, පාප මිත්‍රයෙක් ඇසුරු කළොතින් මොකද වෙන්නේ? අපි දැක්කලා ශක්තිති රණසිංහ කියලා හොඳ දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙක්. ලෝක රටේම බොහොම ප්‍රසිද්ධ වෙයිටි. නරක මිත්‍ර ආශ්‍රයයට වැටුණා, සුරාවට සූදුවට වැටුණා. සියලුම වත්කම් දේපලත් එක්කම අහිමි වෙලා අවසානට රුපියල් ලක්ෂ 4ක් දෙන්න කෙනෙක් හිටියේ නෑ. ඒක නිහිරේ යන්න උන්නේ. හැබැයි හොඳ වටිනා ආදර්ශයක් දෙනවා. දැන් හිරේ ඉඳන් එළියට ඇවිල්ලා ආයෙත් අර ණය ගෙවන්න උත්සාහ කරනවා. ඒ වගේ හොඳ දේ අපි ගන්න ඕන, නරක දේ අපි දැකලා දුරු කරගන්න ඕන. ඒ නිසා ඒ විදිහට යහපත් වූ කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න ඕන. නැත්නම් තමන්ගේ මේ ජීවිතේ විතරක් නෙමෙයි, නැති වෙන්නේ තමන්ගේ අනාගතයේ ඊළඟ ජීවිතෙත් එක්ක. මේ මුළු සංසාරෙම තමයි අපි අනාථ වෙන්නේ. මේ ජීවිතේ වරද්ද ගත්තොත් මුළු සංසාර ගමනම අපි අනාථයි. අනාථ අසරණ වෙලා අපිට පරලොව ගැන බයක් ඇති වෙන්න ගන්නවා. එකපාරම මේ මරණයට කිට්ටු වෙද්දි තමයි බය ඇති වෙන්නේ. මොකද තමන්ගේ හිත දන්නවා තමන් කිසිම ආර්ය පුණ්‍ය කර්මයක්, උතුම් වූ කුසල කර්මයක් රැස් කරගත්තේ නැහැ කියලා මේ ජීවිතේ. එහෙම දැනගත්තාම මැරෙන්න බයයි. මේක කොහේයි දන්නේ. හැබැයි පින් කරන කෙනා, කුසල් වඩන කෙනා එහෙම බය නැහැ. මරණය මේ මොහොතේ සිද්ධ වුණත් එයා බය නැහැ. ඒත් එයා දන්නවා මං සසරට අවශ්‍ය පින් කරගෙන තියෙනවා. සසරට අවශ්‍ය කුසල කර්ම ටික කරගෙන තියෙනවා. ඒ නිසා මේ පරලෝකයට බයක් නැහැ. පරලෝක පිළිබඳව කිසිම බයක් නැහැ. මරණයට කිසිම බයක් නැහැ. මරණය නිතර මෙනෙහි කරනවා. මරණය කියන්නේ සාමාන්‍ය දෙයක් කියලා මෙනෙහි කරනවා. ඒ නිසා ඒ විදිහේ කල්යාණ මිත්‍රයෙක්, ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණයත් වටිනවා. මොකද ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම තුළින් තමයි, බණ ඇසීම තුළින් තමයි මේ නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න අවශ්‍ය ධහම අපි අවබෝධ කරගන්නේ. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය ඉතාම වටිනවා. ඒ විදිහට භාවනාව තුළින් ඊළඟට භාවනා වඩන්න අවශ්‍ය වෙනවා. මොකද සමතේ වඩලා හිත එක්තැන් කරගත්තාම එක්තැන් වූ හිතින් ඔන්න අපට පුළුවන් විමර්ශනය කරන්න. ලෝකය දකින්න ඕන. මොකද්ද මේ ලෝකය කියන්නේ? බබයක් පමණ වූ මේ ශරීරය තුල අපි විශ්වාස කරන සියලු කාම ලෝකවල තියෙන සම්පත් ටික, භෞතික අභෞතික
නිශ්චල චංචල මේ සියලු දේවල් සංස්කාරයන් හැටියට දකිනවා. ඇති වෙන නැති වෙන ස්වභාව දකිනවා. දැක්කාම අනිත්‍යයි කියලා දකිනවා. මේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය ස්වභාවය ඇතිනම් ඒ සියලු අනිත්‍ය ස්වභාවය ඇති සංස්කාර ධර්මයෝ දුකය. මේ සංස්කාර ධර්මයෝ දුක්ඛ ස්වභාවයෙන් යුක්ත නම් අනාත්මය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය නුවණින් විමසා බැලීම තුළින් විදර්ශනා වැඩිම තුළින් උන අපට පුළුවන්කම ලැබෙනවා සෝවාන් මාර්ග ඥානය උදා කර ගන්නට ලබා ගන්නට. ඒක තමයි පාර. ඒ නිසා සප්තවිසුද්ධිය තව විස්තර කරන්න තවුඟක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ මොහොතේ කල්පනා කරගනිමු ලෝතර තථාගතයන් වහන්සේ මේ සතරපද ගාථාවකින් දේශනා කළ ධර්මය මාගේ දැනුමේ හැටියට විස්තර කරන්නත් මෙච්චර වෙලා ගියා. මේක තවම ඉවර නෑ හැබැයි. එහෙමනම් තව විස්තර කරනවා නම් මේක විභජ්‍යවාදී දේශනාව. තථාගතයන් වහන්සේ දේශනාව බෙදලා දේශනා කළා තියෙනවා. ප්‍රඥා බොහෝ ප්‍රඥා ඇති අයට ශනිකව අවබෝධ වෙන්නත් ප්‍රඥාව අඩු අයට තව බෙදලා දේශනා කරලා තියෙනවා. තව තවත් අවබෝධය දියුණුව වැඩි කර ගන්නට. ඒ නිසා ඒ ඓශ්චර්යමත් උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් තමයි අද මේ මොහොතේ ඔබ හැමදෙනාම ශ්‍රවණය කරන්ට යෙදුනේ. ඒ නිසා කල්පනා කරගනිමු මේ ලෝකේ තමන් ලබලා තියෙන මේ ජීවිතය තමයි වටිනාම ජීවිතය. මනුෂ්‍ය ජීවිතයක් ඔබ ලබලා තියෙනවා. එහෙමනම් ඔබට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ලැබිලා තියෙනවා. ශ්‍රවණය කරන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. එමනම් ඔබ දැන් පරිශ්‍රණයේ පටන් ගන්නට අවශ්‍යයි. මේ ලබලා තියෙන ජීවිතය කුමක්ද? මේ මනුෂ්‍ය ලෝකේ අපි ලැබපු ජීවිතේ අර්ථය කුමක්ද? තථාගතයන් වහන්සේ සිද්ධ කරන්ට යෙදුනේ ආර්ය පරිශ්‍රණයේ ප්‍රතිඵල කුමක්ද? උන්වහන්සේගේ දේශනාව කුමක්ද? එමනම් ඒ සියලු ආර්ය පරිශ්‍රණ අවසානයේදී ඔබේ ජීවිතය මෙලවදී තමන්ගේ පරලෝ ජීවිතය ආරක්ෂාව සලසා ගන්නට තරම් අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය ඒකරාශී කර ගැනීමට සිත සකස් කර ගැනීමට අවශ්‍ය කායික මානසික ශක්තිය ළඟා කර ගැනීමට තුනුරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආරක්ෂාවෙන් රැකවරණින් මෙලොව ජීවිතයේ යහපත් කටයුතු සියල්ලක් දිනෙන් දින දියුණු තියුණු වේවා. දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලුම යහපත් කටයුතු දිනෙන් දින දියුණු තියුණු වේවා. විශේෂයෙන් මේ කොරෝනා වසංගතයත් සමගින් මේ පවතිනා වූ රෝග පීඩාදිය දුරු වී නිදහස් වූ මානසිකත්වයකින් නිදහස් වූ කායික සුවතාවයකින් මේ ජීවිතය ගත කරන්නට පින්වත් ඔබ හැම දිනාටම අවස්ථාව උදා වේවා. දෙවියන්ගේ රැකවරණය ඒ හැම දිනාටම ලැබේවා. ඒ තුලින් ඔබගේ ජීවිතය යහපත් කරගනිත්වා.